හරි. ලියන්නක උදාහරණයක්. පළමු දිනේදී රුපියල් 5ක්, දෙවන දිනේදී රුපියල් 11ක්, තෙවන දිනේදී රුපියල් 17ක් ආදී වශයෙන් එක්තරා සිසුවෙකු මුදල් එකතු කිරීම ආරම්භ කරයි. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. ඉහත සිසුවා එකතු කරන ලද මුදල් පිළිවෙලින් සමාන්තර ශ්‍රේණියක් ලෙස ලියන්න. දැන් ඕකේ ඕනනම් මෙහෙම අහන්නත් පුළුවන්. දැන් මේ ළමයා සල්ලි එකතු කරනවා කියනවානේ. එතකොට දැන් පළවෙනි ප්‍රශ්නේ මම අහන්නේ කෙලින්ම මම කියනවානේ සමාන්තර ශ්‍රේණියක් විදිහට ලියන්න කියලා. ඒ කියන්නේ මේක සමාන්තර ශ්‍රේණියක් කියලා අපි දැන් දන්නවා. ඒකනේ මම කෙලින්ම අහන්නේ නේද? දැන් ඕන්න ওই ප්‍රශ්නේ මෙහෙම අහන්නත් පුළුවන්. දැන් මේ ළමයා පළවෙනි දවසේ රුපියල් 5කුයි, දෙවෙනි දවසේ 11කුයි, ඊළඟ දවසේ 17කුයි ඔය විදිහට සල්ලි දානවා. මේ දාන එක මොන ශ්‍රේණියක පිහිටනවද කියලා අපෙන් අහන්න පුළුවන්. අපි නිකමන හිතුව මේකෙත් අහලා තිබ්බ කියලා. එහෙමනම් මොන ශ්‍රේණියක තිබ්බද කියලා? එතකොට අපි කොහොමද කරන්න ඕනේ? මේ අනුයාත පද දෙකක් අතර වෙනස අරන් බලනවා ඒවා නියතද කියලා. එහෙම නැත්නම් පසුපදයෙන් පෙරපදේ අඩු කරලා බලනවා. මෙතන 11න් 5ක් අඩු වුණාම 6ක් එනවා. 17න් 11ක් අඩු වුණාමත් 6ක් එනවා. එහෙනම් අන්තරේ නියතයි. ඒ කියන්නේ මේක සමාන්තර ශ්‍රේණියක් කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් නේ. හරි. දැන් ඉතින් මම එහෙම අහන්නේ නැහැ. අපි කෙලින්ම සමාන්තර ශ්‍රේණියක් කියලා ලියමු. ලියලා අපි මේක සමාන්තර ශ්‍රේණියක් බව කියමු යටින්. එතකොට හරිනේ. ප්‍රශ්නේ දැන් ලියපු එක ඔබ තිබ්බදෙන්. හරි. ලියා ගන්නකො එහෙනම්. ඔන්න අපි සමාන්තර ශ්‍රේණියක් විදියට මේක පද ටික පෙළ ගැස්සුවා. එහෙමනම් දැන් අපිට d හොයා ගන්න පුළුවන් මේ විදිහට. d සමානයි මම මෙන්න මේ පද දෙක ඉස්සෙල්ලා ගන්නවා. පසුපදයේ 11යි පෙරපදයේ 5යි. එහෙනම් මෙතනින් එනවා d වල අගයක් 6යි කියලා. ඊළඟට තව d එකක් හොයනවා මම 17න් 11ක් අඩු කරලා. එහෙනම් එතනත් d එනවා අපිට 6යි කියලා. හරි. එහෙනම් මේ දෙකත් ලියාගෙන යටින් ලියන්නකො. යටින් ලියන්න. මේ දෙකත් ලියාගෙන යටින් තරුවක් දාලා ලියන්නකො. එතකොට හරි. පොදු අන්තරයේ නියත බැවින් අපි මේ දෙක ලියලා යටින් තරුවක් දාලා ලියන්නේ. පොදු අන්තරයේ නියත බැවින් ඉහත ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක් වේ. දැන් එහෙනම් ඔයාලා දන්නවා අපිට සංඛ්‍යා රටාවක් දීලා ඒක සමාන්තර ශ්‍රේණියක්ද කියලා හොයන්න කිව්වොත් අපි කොහොමද හොයන්නේ කියන එක. ඔයාලා දැන් දෙකකින් විතර අනුයාත පද තෝරාගෙන පොදු අන්තරය අරන් බලන්න ඒක නියතයිද කියලා. d හොයලා බලන්න, පසුපදයෙන් පෙරපදේ අඩු කරලා බලන්න ඒ නාගේ නියතයිද කියලා. ඒ දෙක නියත නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේක සමාන්තර ශ්‍රේණියක පිහිටනවා කියලා. හරි. එහෙමනම් දෙවෙනි ප්‍රශ්නේ මම ඔයාලෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ මේකේ දැන් ඉහත සිසුවා 30 වන දිනයේදී කැටයට දමන මුදල සොයන්න. එහෙමනම් දැන් අහන්නේ ඔන්න දෙවෙනි ප්‍රශ්نين අහන්නේ මේ ළමයා 30 වන දවසේ කැටයට දාන මුදල කීයද කියලා. එහෙනම් ඔයා අහන්නේ 30 වෙනි පදේ නෙමේද? නේ? අපේ ගානේ හැටියට නම් 30 වෙනි දවසේ කැටයට දාන මුදල තමයි. හැබැයි මේ අහන්නේ අපෙන් මොකක්ද? මේ සමාන්තර ශ්‍රේණියේ 30 වෙනි පදය. එහෙනම් අපි ලියනවා 30 වෙනි ඕනෑම පදයක් හොයාගන්න අපිට tn සමානයි
ඒ ධන ඍණ 1යි d කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. බලන්න මේකේ දැන් අපෙන් අහන්නේ 30 වෙනි පදය. ඒ කියන්නේ t 30 කීයද කියලා තමයි අහන්නේ. n වලගේ අපිට 30යි කියලා ගන්න පුළුවන්. ඒ අපි දන්නවා මුල් පදේ 5යි. බලන්න මෙයාගේ d කීයද කියලා. අපි දැන් ගෙවුවත් එක්ක 17න් 11ක් අඩු කරපුවම එනනම් d එනවා අපිට 6ක් කියලා. හරි. අපිට දැන් t 30 වෙනි පදය හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ ළමයා 30 වෙනි දවසේ කැටේට දාන මුදල අපිට හොයාගන්න පුළුවන්. a කියන්නේ 5යි. n කියන්නේ 30 ඍණ 1 d අපි හොයාගත්ත 6යි කියලා. එහෙනම් මේ ළමයා 30 වෙනි දවසේ කැටේට දාන්න ඕනේ මුදල අපිට දැන් මේක සුළු කරපුවාම හම්බ වෙනවා. බලන්න. 6 වරක් 9 54යි 5ක් ඉතුරුයි. 6 වරක් 2 12යි 5යි 17යි. එහෙනම් අපිට 174ට 5ක් එකතු කරපුවාම මෙන්න මේ ළමයා 30 වෙනි දවසේ දාන්න ඕන 179ක මුදලක් මේ කැටේට. හරිනේ? ඒ කියන්නේ මේ ශ්‍රේණියේ 30 වෙනි පදය 179යි. හරි. තුන්වෙනි ප්‍රශ්නේ මම අහනවා. ඒක ඔන්න කලින් මම අහපු නැති විදිහේ ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහන්න හදන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න රෝම ඉලක්කම් 3. ඉහත ශ්‍රේණියේ දැන් මම ශ්‍රේණිය කියලාම කියන්නම්. ඉහත ශ්‍රේණියේ 30 ලෙස පදයක් 30 ලෙස පදයක් නොමැති බව පෙන්වන්න. 30 ලෙස පදයක් නොමැති. හරි අපි පුතේ මේක වෙනස් කරමුද? මේ 30 කියලා ගන්න නැතුව මොකද අපි මෙතනත් 30 ගත්තනේ. එහෙම වුණොත් ඔයාලට මේක පොඩි අවුලක් වෙන්න පුළුවන් නේ. අපි 50 කියලා ගමු. ඉහත ශ්‍රේණියේ ප්‍රශ්න වෙනස් කරගන්න තුන්වෙනි ප්‍රශ්නේ. ඉහත ශ්‍රේණියේ 50 ලෙස පදයක් නොමැති බව පෙන්වන්න. 50 ලෙස පදයක් නොමැති බව පෙන්වන්න. හරි. එහෙනම් දැන් ප්‍රශ්නේ මොකද්ද වෙනස් නේද? කලින් අපි හෙව්වේ 50 කියලා පදයක් තියෙනවා. ඒක කීයද කියලා හොයන්න කිව්ව වගේ වැඩක්. හැබැයි දැන් කියනවා මේකේ 50 කියලා පදයක් නැහැ කියලා පෙන්වන්න කියලා. හරි. එහෙමනම් අපි මේ සමීකරණයට ගන්නෙ මෙන්න මේ tn සමීකරණයම තමයි. අපි හිතනවා මේ ශ්‍රේණියේ 50 කියලා පදයක් තිබ්බොත් අපි හිතනවා තිබ්බොත් මෙහෙම 50 කියලා පදයක් තිබ්බොත් එයා කී වෙනියටද ඉන්න ඕනේ? එහෙනම් අපි හොයනවා මෙන්න මේ tn කීයද කියලා. හරි නේද? පැහැදිලි නේද මොකද්ද මේ කරන්න හදන්නේ කියලා? දැන් ඇත්තටම අපිට ගානේ කියන්නේ 50 කියලා පදයක් නැහැ කියලා පෙන්වන්න කියලා. හැබැයි අපි හිතනවා 50 කියලා පදයක් තිබ්බනම් එයා කී වෙනියද කියලා අපි හොයනවා. පැහැදිලිද මම මේ කියන්න හදන දේ? 50 කියලා පදයක් නැහැ කියලා පෙන්වන්න කියන්නේ. හැබැයි අපි පෙන්වන්න හදන්නේ ඒක අනිත් පැත්ත. 50 කියලා පදයක් තියෙනවා කියලා. තියෙනවා නම් එයා කී වෙනියද කියලා තමයි අපි හොයන්න හදන්නේ. එහෙමනම් T50 එහෙම නැත්නම් Tn T50 නෙමෙයි Tn එනවා අපිට 50යි කියලා. අපි n තමයි දන්නේ නැත්තේ මේකේ a දන්නවා 5යි කියලා. කලින් d හොයාගත්ත 6යි කියලා. හරි. ආදේශ කරලා බලමු. මෙතෙන්ද අපි 50 දැම්මා. a කියන්නේ 5යි. n කියන්නේ දන්නේ නැති කෙනා d කියන්නේ 6යි. එහෙනම් 5 මේ පැත්තට එනවා ඍණ 5ක් විදිහට. 45 බෙදුමු අපි 6න් දෙපැත්තම. එහෙනම් අපිට උත්තරයක් එනවා n ඍණ 1 මේ පැත්ත එනවා 42කට තියෙනවා 7ක් තව 3ක් ඉතුරුයි. බිංදුවක් ගත්ත දශම දෙක තියලා 5ක් තියෙනවා. එහෙනම් අපිට එනවා 7.5ට ධන 1 මෙයා ඍණ 1 එනවා ධන 1යි කියලා. එහෙනම් n සමානයි 8.5යි කියලා අපිට උත්තරයක් එනවා. හරි. දැන් ඔයාලට මේක තේරෙන්න ඕනේ. බලන්න අපි මේ n වලින් අදහස් කරේ මෙයාලගේ ස්ථානීයයන්. උදාහරණයක් විදිහට අපි ළමයි ටිකක් පෙළ ගස්සනවා. ඔන්න ළමයි ටිකක් පෙළ ගස්සනවා. දැන් මම මේක ඔයාලට පැහැදිලි වෙන්න මම මේ කියලා දෙන්න හදන්නේ. ඔන්න ළමයි ටිකක් පෙළ ගස්සලා මේ ළමයින්ගේ නම් අපි දන්නවා. නමුත් අපි මේ ළමයිගේ නම් පාවිච්චි කරන්නේ නැතුව අපි අනුවර්ත නාමයන් ටිකක් දෙනවා මේ ළමයින්ට. කොහොමද අනුවර්ත නාමයන් දෙන්නේ? පළවෙනියට කියනවා A කියලා. දෙවෙනියට කියනවා T1 කියලා. මෙයාට කියනවා T2 කියලා. මෙයාට කියනවා T3 කියලා.
මේ ළමයාට T4 කියනවා. මම ඊතල නැතුව ලියන්න. එතකොට පැහැදිලි. මේ ළමයාට අපි කියනවා T5 කියලා. මෙයාට T6, T7, T8, T9. තව ළමයෙක් ඉන්නවා T10 කියලා. හරි. එහෙනම් අපි මේ ළමයන්ගේ ස්ථානීය අගයන් ටික මෙතන මට පොඩ්ඩක් වෙනවා නේ. මේක මකමුකෝ. A වෙනුවට ඔන්න මම T1 කියලා දීලා තියෙනවා. එහෙනම් බලන්න පළවෙනි ළමයාට මම T1 කියලා දීලා තියෙනවා. දෙවෙනි ළමයාට T2, 3, 4, 5, 6, 7, 8, 9, 10 කියලා මේ ළමයි ටික මම ස්ථානීය අගයන් වලින් නම් කරලා තියෙනවා ඉස්සරහට T අකුරක් දාලා. දැන් බලන්න මෙතන T8 වෙනි ළමයා ඉන්නවා. ඊළඟට ඉන්නවා T9 වෙනි ළමයාත් ඉන්නවා. හැබැයි මේ කොහෙවත් 8.5 වෙනි ළමයා ඉන්න බෑනේ. 8.5 කියලා ළමයෙක් ඉන්න බෑ. මෙයා 1 2 3 4 5 6 7 8 මෙයා 9. 8.5 කියලා ළමයෙක් ඉන්න බෑනේ. එහෙමනම් මෙන්න මේ සමාන්තර ශ්‍රේණියෙත් අපි මේ ළමයි කියලා හිතුවොත් මේ සමාන්තර ශ්‍රේණියෙත් 1 කියලා පදයක් තියෙන්න පුළුවන්. 2 කියලා පදයක් තියෙන්න පුළුවන්. 3 කියලා පදයක් තියෙන්න පුළුවන්. 4 5 6 7 8 9 කියලා පද තියෙන්න පුළුවන්. හැබැයි අපිට 8.5 කියලා පදයක් තියෙන්න බෑ. එහෙනම් 50 කියලා පදයක් මේ ශ්‍රේණිය තුල නෑ කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඒක අපි යටින් ලියමු තරුවක් දාලා. ලියන්න එහෙනම් රතු පෑනෙන් තරුවක් දාලා. ඉහත සමාන්තර ශ්‍රේණියේ තරුවක් දාලා අපි යටින් ලියනවා. ඉහත සමාන්තර ශ්‍රේණියේ T8 ලෙස හා T8 ලෙස හා T9 ලෙස හා T9 ලෙස පද පැවතිය හැකි නමුත් T8.5 ලෙස පදයක් පැවතිය නොහැක. එම නිසා ඉහත ශ්‍රේණියේ 50 ලෙස පදයක් නොපිහිටයි. හරි නේද? ඔන්න අපේ තුන්වෙනි ප්‍රශ්නේ. එහෙනම් මේ ශ්‍රේණියේ 50 කියලා පදයක් නැහැ. හරි. ලියන්න හතරවෙනි ප්‍රශ්නේ. ඉහත සිසුවා හතරවෙනි ප්‍රශ්නේ. ඉහත සිසුවා මේ ආකාරයෙන් දින 40ක් මුදල් එකතු කරනු ලැබුවේ නම් ඔහු සතු මුළු මුදල සොයන්න. හරි. එහෙනම් මේ කියන්නේ මොකද්ද? මේ ළමයා මේ විදිහට දවස් 40ක් සල්ලි එකතු කරනවලු. ඒ කියන්නේ මේ සමාන්තර ශ්‍රේණියේ පද 40ක් තියෙනවා. ඒ දවස් 40 දී සල්ලි එකතු කරලා මෙයාට හම්බෙලා තියෙන මුළු මුදල කීයද කියන එක තමයි අපෙන් අහන ප්‍රශ්නේ. එහෙනම් මේ අහන්නේ මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පද 40ක එකතුව. හරි. එහෙනම් සමාන්තර ශ්‍රේණියේ මුල් පද 40ක එකතුව හොයන්න පුළුවන් අපිට SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d කියන සමීකරණය. එහෙනම් මේකදී අපි හොයන්න ඕනේ S40 කියන්නේ කීයද කියලා. මොකද මුල් පද 40ක් n සමානයි 40යි a සමානයි 5යි d සමානයි කලින් හොයාගත්ත 6යි කියලා. ඔය ටික ආදේශ කරලා එහෙනම් අපිට
මේ ළමයා ගාව තියෙන මුළු මුදල හොයාගන්න පුළුවන්. මෙතන 2ට 2 එකයි 40ට 20යි කියලා මේක කපලා දෙන්න හැකි. එහෙමනම් 2 වරක් 5 10යි 39 ගුණ කිරීම 6ක් එනවා. නමවරක් 54යි 5ක් ඉතුරුයි. 6 වරක් 3 18යි 5යි 23ක් එනවා. එහෙනම් මෙතන 20 ගුණ කිරීම 244යි කියලා ඉඳලා තියෙනවා. දැන් මේ සංගල වර්ණන ඕනේ නැහැ. හරිනේ. එහෙනම් අපිට එන උත්තරය දෙවරක් 4 8යි 8යි දෙවරක් 2 4යි බිඳුවක් දාපුවාම මේ ළමයාට එහෙනම් දවස් 40කදී එකතු කරගන්න පුළුවන් වෙලා තියෙන මුළු මුදල 4880ක් කියලා හම්බ වෙනවා. හරි නේද? එහෙනම් ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තමයි අපේ විභාගෙදී අහුවොත් අහන්නේ. තව එක උදාහරණයක් අපි මේකෙදි කතා කරනවා. ඒ උදාහරණය මේ D වලගේ ඍණ එන තැනක්. දැන් මෙතන මේ හැම එකෙම D ධනනේ ආවේ. හැබැයි අපි අර මතකද පාඩම් පටන් ගද්දි මුලින්ම තිබ්බා D වලට පොදු අන්තරයට ඍණාගයක් ආපු තැන. එහෙමනම් අන්නේ පොදු අන්තරයට ඍණාගයක් ආපු විදිහ ගානක් කොහොමද අපි හදන්නේ කියලා චුට්ටක් බලමු. තව එක උදාහරණයකින්. හරි. එහෙනම් ඊළඟ උදාහරණ ලියා ගන්නකො මෙන්න මෙහෙම. ඒක මම කොටස් දෙකකට කියලා දෙන්නම්. එහෙනම් ඊළඟ අපේ උදාහරණය ඔන්න ඔය විදිහේ ශ්‍රේණියක් තමයි අපිට තියෙන්නේ. ලියා ගන්නකො. 34 31 28 25 22 කියන ශ්‍රේණිය. ඒකේ අහන පළවෙනි ප්‍රශ්නේ ඉහත සමාන්තර ශ්‍රේණියේ මම මේකේ අහන පළවෙනි ප්‍රශ්නේ ඉහත සමාන්තර ශ්‍රේණියේ 13 වන පදය සොයන්න. 13 වන පදය සොයන්න. එහෙනම් මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ 13 වෙනි පදය තමයි අපෙන් අහන්නේ. හරි. එහෙමනම් අපිට ඕනෑම පදයක් හොයාගන්න පුළුවන් tn සමානයි a ධන n ඍණ 1යි d කියන සමීකරණය. දැන් අහන්නේ අපෙන් 13 වෙනි පදය. හොඳට බලා ගන්න t 13 තමයි අපෙන් අහන්නේ. n සමානයි එහෙනම් 13යි a සමානයි 34යි මුල් පදයේ 34යි. ඔන්න d අපි හොයාගන්න තැන මෙතන වරද්ද ගන්න නම් එපා. අපි කොහොමද ගත්තේ? අනුයාත පද දෙකක් තෝරගත්තා. ඔන්න මම අනුයාත පද දෙක තෝරගත්තා. ඒකේ පසු පදයෙන් පෙර පදය අඩු කරේ. පසු පදය එහෙනම් 25යි පෙර පදය 28යි. එහෙනම් අපිට d වල උත්තරයක් එනවා ඍණ 3යි කියලා. මෙතන වැරදුනොත් එහෙම මේ මුළු ගානම ආපහු වරදිනවා. ඒ හින්දා කල්පනාවෙන් හදන්න පොදු අන්තරය ගද්දී අපි පසු පදයෙන් පෙර පදය අඩු කරන්නේ. එහෙනම් t 13 සමානයි a කියන්නේ 34යි n කියන්නේ 13 ඍණ 1යි d කියන්නේ ඍණ 3යි හින්දා මතක් ඇතුව අපි මතක තියාගන්න මේ ඕනම තැනකදී ඍණ සංඛ්‍යාවක් ආදේශ කරනවා නම් යම් සමීකරණයකට වරහණකුත් එක්ක ආදේශ කරන්න. නැත්නම් උතන වර්ධින එක වර්ධිනවාමයි. හරි. එහෙනම් 34 ධන 12 අරක් ඍණ 3 කියලා ඔන්න මෙතන අපිට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට හදා ගන්න පුළුවන් 12 වරක් 3 නම් 36යි. හැබැයි ධන 12 වරක් ඍණ 3 හින්දා ධනයි ඍණයි ඍණ 36යි කියලා එනවා. එහෙමනම් අපිට ඔන්න 13 වෙනි පදේ ඇවිල්ලා තියෙනවා 36න් 34ක් ගියාම 32යි. 36න් 34ක් ගියාම 2යි. වැඩි එකේ ලකුණ ඍණ හින්දා ඍණ 2යි. එහෙනම් 13 වෙනි පදේ ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා මේ ශ්‍රේණියේ ඍණ 2යි කියන එක. හරි පැහැදිලි ඇති නේද? එතකොට එතන විශේෂත්වය මෙන්න මෙයා d හොයාගද්දී මතක ඇතුව පසුපදයෙන් පෙර පදය අඩු කරන්න අනිත් දේ මොකද්ද? ආදේශ කරද්දී ඍණ සංඛ්‍යාවක් වරහණකුත් එක්ක ආදේශ කරන්න. මොකද වැරදීමේ සම්භාවිතාව වැඩි වරහණක් තිබ්බේ නැත්තම්. හරි.
එහෙමනම් මේකෙන් මම අහන දෙවෙනි ප්‍රශ්නේ ඉහත සමාන්තර ශ්‍රේණියේ දෙවෙනි ප්‍රශ්නේ ඉහත සමාන්තර ශ්‍රේණියේ මුල් පද 25ක අයික්‍ය සොයන්න. මුල් පද 25ක අයික්‍ය සොයන්න. එහෙමනම් දැන් ඔයාලට තේරෙනවා මේක අඩු වෙවි යන ශ්‍රේණියක්. මේ 13 වෙනි පදේ ඍණත් වෙලා. එහෙනම් 13න් පස්සේ 14 15 16 ඔක්කොම ඍණ ගණන් එන්නේ නේ. හරි. මම අහනවා මුල් පද 25 අයික්‍ය කීයද කියලා. හරි. අපිට අයික්‍ය හොයන්න තියෙන සමීකරණයේ SN සමීකරණය SN සමානයි n බෙදීම 2යි 2a ධන n ඍණ 1යි d. එහෙනම් මේකෙදි අපෙන් අහන්නේ S 25 කීයද කියලා. එහෙමනම් n සමානයි 25යි. a 1යි d 1යි වෙනස් වුණේ නැහැ. හරි. අපි දැන් ආදේශ කරලා බලමු. S 25 සමානයි 25 බෙදීම 2යි දෙවරක් 34 ධන 25 ඍණ 1යි මෙතන d වෙනුවට ඍණ 3යි. 34 ඒවා දෙකක් වෙනවා අපිට 68යි කියලා. මෙතන 24 වරක් ඍණ 3යි කියලා එනවා. එහෙනම් හොඳට බලාගන්න දැන් මේ ඍණ සංඛ්‍යාවක් තියෙන්නේ මේ 24 වරක් 3 72යි. හැබැයි ධන 24යි ඍණ 3යි ගුණ වුණාම ඍණ 72යි. එහෙනම් අපිට එනවා මෙතනින් 25 බෙදීම 2 ගුණ කිරීම 72කින් 68ක් අඩු වුණාම 4යි. හැබැයි වැඩි එකේ ලකුණ ඍණ හින්දා ඍණ 4යි. ඔන්න එතෙන්ටත් වරහණක් මම දැම්මා. මේ 72 ලකුණ ඍණ එහෙනම් 72කින් 68ක් අඩු වුණාම ඍණ 4යි. 2ට 2 ඒවා 1යි 4ට 2යි. දැන් එනවා අපිට එනවා 25 වරක් 2 50යි. හැබැයි ධන 25යි ඍණ 2යි ගුණ වුණාම ඍණ 50යි කියලා අපිට එනවා උත්තරේ මුල් පද 25ක. හරි. තව එක විශේෂ දෙයක් මට කියලා දෙන්න තියෙනවා ඔයාලට මේකේ තියරි කොටස යටතේ. ඒ විශේෂ කොටස තමයි අපිට සමාන්තර ශ්‍රේණියක මුල් පදයයි අවසාන පදයයි දීලා තිබ්බොත් මුල පදයයි අවසාන පදයයි දීලා තිබ්බොත් අපිට මේ සමාන්තර ශ්‍රේණියේ පදවල ඓක්‍ය හොයාගන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. ඒක විශේෂයක් නෙමෙයි මතක තියාගන්න කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම සමාන්තර ශ්‍රේණියක ඓක්‍ය හොයන්න මෙන්න මේ සමීකරණය මතක තියාගන්න ඕනේ. හැබැයි අරකට අපිට සමහර ගණන් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න ඕනේ කියලා නියෝගයක් එහෙම නැත්නම් අත්‍යවශ්‍යයි කියන එක නෙමෙයි කියන්නේ. ඒක ඔයාලට මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සමීකරණය පාවිච්චි කරලා ඕන ගානක් හදන්න පුළුවන්. බැරි වෙලාවත් තැනකදී අරක පාවිච්චි කරන්න උනොත් පාවිච්චි කරන්නත් පුළුවන්. මම ඒ හින්දා ඒ සමීකරණය චුට්ටක් කියලා දෙන්නම්. හරි. රතු පෑනෙන් තරුවක් දාන්නකෝ. රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න මෙන්න මේ විදිහට. ලියන්න රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න. සමාන්තර ශ්‍රේණියක මුල් පදයේ පහද මුල් පදයේ කියන්නේ පළමු පදය පහද 12 වන පදය වරහන් ඇතුලේ දාගන්න අවසාන පදය. මම ওই 12 වෙනි පදය කියලා දෙන්නේ අවසාන පදය. අවසාන පදේ වරහන් ඇතුලේ දාගන්න. 12 වෙනි පදය 60ද නම් එම ශ්‍රේණියේ මුල් පද 12 ඓක්‍ය සොයන්න.
බලන්න. අපිට දීලා තියෙන්නේ පළවෙනි පදේ 5යි කියලා. ඊළඟට පද එකක්වත් දීලා නැහැ. ආයේ කෙලින්ම අපිට අන්තිම පදේ අවසාන පදේ දීලා තියෙනවා 60යි කියලා. හැබැයි අවසානය කී වෙනියද කියලාත් අපිට දීලා තියෙනවානේ. මෙයා පළවෙනියා. මෙයා A. මෙයා 12 වෙනියා. මේ T12. ඒ කියන්නේ මෙයා 12 වෙනි පදේ. 12 වෙනි පදේ 60යි කියලා අපිට කියලා තියෙනවා. මේ අනිත් පද එකක්වත් අපිට කියලා නැහැ. මේවා අතර තව පද තියෙනවා. එහෙනම් ඒවා ගැන මුකුත් අපිට කියවෙන්නේ නැහැ. පළමු පදේ දුන්නා, අවසාන පදේ දුන්නා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේකේ දත්ත ටික පෙළගස්ව ගන්න පුළුවන්. සමාන්තර ශ්‍රේණියේ පළවෙනි පදේ මම ඒක වචනෙන් ලියන්න. පළමු පදේ සමානයි A. A වලගේ 5යි කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට අවසාන පදේ අපි සමාන්තර ශ්‍රේණියක අවසාන පදේ L කියලා හඳුන්වන්නේ. එහෙමනම් අවසාන පදය දීලා තියෙනවා අපිට 60යි කියලා. එහෙනම් ඔයාලට පුළුවන් මුල් පදයයි අවසාන පදයයි දීලා තියෙනවා නම් ඒ පද ටිකේ මුළු ඓක්‍ය හොයාගන්න Sn සමානයි n බෙදීම 2යි a ධන l කියන සමීකරණය. ඔන්න ඕක තමයි මම කියපු අනිත් සමීකරණය. හැබැයි මෙයාගෙන් ගාන හදන්න නම් මුල් පදයයි අවසාන පදයයි දීලා තියෙන්න ඕන. හරි. එහෙනම් අපිට පුළුවන් පද 12ක් තියෙන්නේ. ඔන්න අපි ඓක්‍ය හොයනවා. n වෙනුවට 12ක් දැම්මා. a කියන්නේ 5යි, l කියන්නේ 60යි. අවසාන පදේ 60යි. එහෙනම් අපිට මෙතනින් 6යි කියලා එනවා. 6 වරක් 65 s 12 අපිට එනවා. එහෙනම් 6 වරක් 5 30න් 3ක් ඉතුරුයි. 36යි 39යි. එහෙමනම් ඔන්න මේ ශ්‍රේණියේ පද 12 ඓක්‍ය අපිට 309ක් කියලා එනවා. මොකක්ද අපි ගත්ත සමීකරණය? Sn සමානයි n බෙදීම 2යි a ධන l. මේ l වලින් අදහස් වෙන්නේ අවසාන පදේ කියන කෙනා. හරි. පැහැදිලි නේද? හරි. එහෙමනම් මේ විදිහේ උදාහරණයකින් ඔන්න මම ඔයාලට කියලා දුන්නා. බැරි වෙලාවත් මුල් පදයයි අවසාන පදයයි දීලා අපෙන් පද ටික එකතු අහලා තිබ්බොත් මෙන්න මෙයාව පාවිච්චි කරලා අපිට ගාන හදා ගන්න පුළුවන්.